Right. Let's go to school textbook. We have to do the last unit. මේකේ වැදගත් දේවල් ටිකක් තියෙන නිසා අපි ඒක කරමු. Eco Friends කියන යුනිට් එකේ නේද අපි ඉන්නේ. ඒක අපි කරා අර ඇනිමල්ස් කළා ඇක්ටිවිටි 6 කරන්න තියෙනවා. මේ Eco Friends කියන එකේද? ඔව් සර්. ඇක්ටිවිටි 6 කරන්න තියෙනවා. මේක කරන්න තියෙන්නේ නේද? එහෙමද? ඔව්. හරි මෙන්න මේ අපි මේ කොටස කතා කරා favorite animal. එතකොට මෙතන activity 6 කරන්න තියෙනවා කියලා තමයි මිදුල කියන්නේ. හරිද කට්ටිය හැමෝම හරිද? එතකොට එතන තියෙන්නේ හවුද? answers දෙන්න. ඔව් සර්. එහෙනම් බලමු අපි මොනවද answers කියලා. unit 6 අපි අවසාන unit එකේ ඉන්නේ. එතකොට ඒකේ activity number 6 වල ඉන්නේ. Why does the writer like zebra? writer කියන්නේ ලියන්නානේ. ඇයි ලියන්න කැමති අහනවා zebra? activity book එකේ activity unit 11 activity 6 කියලා ලියන මේකේ answers ටික ලියමු. මේක ලියලා තියෙන්න ඕන. ඔයාලා ලියලා තියෙනවා අපි check කරගමු. Number 1, why does the writer like zebra? So we have to find the answer. Hey, මෙයා zebra කැමති කියලා. ඒක ලියන්න කිව්වේ නෑ. ලියන්න කිව්වේ නෑ මම. හරි එහෙනම් අපි බලමු answers. හරි. එයා ඇයි කැමති කියලා බලමු. ඇයි zebra කැමති මේක ලියපු කෙනා? මට answer හොයලා කියන්න. Who can find the answer? My favorite animal is the zebra. Very innocent. Anna hari, because they are very innocent. This is the answer. When පළවෙනි එකට answer එක මම ඔන්න highlight කරා. එක්කෙනෙක් මට කිව්වා answer එක. Because they are very innocent animals කියලා. හරි. එහෙනම් හැමෝම answer එක ලියමු. Activity 6 කියලා දාන්න. Unit 11 activity 6. Question number 1. The answer is this. Unit 11. Activity 6. Question number 1. ඒකේ answer එක තමයි ඔය highlight කරලා තියෙන්නේ. Because they are very innocent animals. Because කියන පදේත් වාක්‍යෙ මුලට ලිය යුතුයි. එයාලා අහිංසක සත්තු නිසා තමයි යා කැමති. ප්‍රශ්නෙත් ලියන්නද? ප්‍රශ්න ඉතින් ගෙදර ඕනේ නැහැ දැන් නේ ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. වෙලා යනවනේ. ප්‍රශ්න රූලක් විතර තියාගන්න ඉඳ තියාගන්න ගෙදරදී ලියාගන්න ඉන්න ළමයි. අංකේ දාලා ආන්සර් කරලා යන්න. Right, let's go number 2. What is their family? What is their family කියලා අහනවා මොකක්ද ඒගොල්ලෝ? Family එක අන්න right. මේ තියෙන්නේ එකෙක් ආන්සර් කිව්ව අනිත් පැත්ත බලන්න. They belong මම ඒක ගියසතිය පැහැදිලි කරානේ. They belong ඒගොල්ලෝ අයත් වෙනවා to the horse family. The horse family කියලා ආන්සර් කෙනා ලියන්න ඕන. number 2 එකට. හරි. මම ලියන්න කිව්වේ නෑ කියන එක මට පුදුමයි. ඒක මම කල්පනා කරා. කාඩව පැහැදිලි කරා නම් සාමාන්‍ය මම ලියන්න කියන වෙලාවදී මම දන්නේ නෑ. ඒක මට අමතක වෙන්න කියන්නේ. The horse family. ඉමන් සහරිද ලිව්වද? The horse family.
එහෙනම් සීබ්‍රාලා අයත් වෙන ෆැමිලි එක තමයි ඔයාලට සයන්ස් වලදී මේවා ඉගෙන ගන්න ලැබෙයි. ඒගොල්ලෝ අයිති වෙන පවුල තමයි හෝස් ෆැමිලි එක. අස්ව පවුලට අයත් සතෙක්. Right. Let's go question number 3. What are the colors of baby zebra? Baby zebra කියන්නේ zebra Brown and pattern. white. Brown and white. Brown and white. හරිනේ. කට්ටියටම හම්බුණානේ මේක අපි කතා කරා. මම පැහැදිලි කරා. දැන් ඔය ආන්සර් එක හොයාගන්න තියෙනවා මට ආන්සර් කියනවා දැන්. Behaviors, every zebra has special patterns of black and white. A baby zebra is brown and white. Within brown and white. Correct. That is the answer. Brown and white. Now you can understand. Brown and white. Right. Question number 4. Do they hear and see well? Yes. ඒගොල්ලන්ට හොඳට ඇහෙනවද Yes. හොඳට පේනවද? What is your answer? Yes. Yes, correct. Yes. Yes, yes. Your answer should be yes. Oh. Even am I. Yes. Question number 5. How do they run to protect themselves from the other animals? How do they run? කොහොමද ඒගොල්ලෝ දුවන්නේ? මම පොඩක් From side to side. correct, correct. Oh, ඒක තමයි answer එක. How do they run? කොහොමද ඒගොල්ලෝ දුවන්නේ? To protect themselves. Protect කියන්නේ මෙතන ආරක්ෂා වෙනවා. ඒගොල්ලෝ විසින් ආරක්ෂා වෙන්න කොහොමද දුවන්නේ අහනවා. අනිත් සතුන්ගෙන් කොහොමද මේගොල්ලෝ ආරක්ෂා වෙන්න දුවන්නේ? ඒක තමයි අහන ප්‍රශ්නේ. Side to side කියලා කිව්ව මට වෙන්නේ නේද answer එක. මෙන්න මේ තියෙන්නේ they hear and see very well. Their eyes are on the sides of the head. It helps them to see what is happening all around them. They have large pointed ears and can turn their ears to any direction. Zebras are fast runners. They can run about 35 miles per hour. They run from side to side. Right, side to side. පැත්තෙන් පැත්තට දුවන්නේ. From side to side. That is the answer. From side to side. පැත්තෙන් පැත්තට. That is the answer. Correct. Side to side. Question number 6. What is their running speed? Can you understand the question? What is their running speed? About 35 miles per hour. Per hour, correct. About 35 miles per hour. Per hour can පැයකට. සැත 35ක් පමණ. I have highlighted the answer. About 35 miles per hour. About 35 miles per hour. Correct. How do they sleep? කොහොමද ඒගොල්ලෝ නිදාගන්නේ? How do they sleep? Can you say how do they sleep? How do they sleep? Sleep. While standing.
Sir, Yes. Oh, signal drop වුණා නේ. ඇහෙනවද නැද්ද? Can you hear? Ahira, sir. Ah, Yes, sir, we can hear. okay, thanks. Thank you very much. How do they sleep? ඔයාලා මට ආන්සර් කියනවා ඇහුණා. කොහොමද ඒගොල්ලෝ නිදාගන්නේ? By standing. By standing. හිටගෙන නිදාගන්නේ. By standing. Very good. By standing. While standing කිව්වත් හරි by standing කිව්වත් හරි. මේ දෙන්නේ ආන්සර්. While standing නැත්නම් by standing. හිටගෙන. හිටගෙන නිදාගන්න. Right. Next one. Where are they protected? ඒගොල්ලෝ කොහෙද ආරක්ෂිත වෙන්නේ ඒගොල්ලන්ට? කොහෙද ආරක්ෂිත තැන? Where are they protected? කියන්නේ වෙලාවකට කැඩි කැඩි. Destroy many of plants, build houses. In national parks. Correct. The zebra also killed for the skin. The skin is used to make papers, coats, and handbags. Many governments have built national parks to protect the zebras. Yeah, this is the answer. National parks. In national parks. Right. In national parks. The last one. Maybe the last one. No. Why should we protect animals? ඇයි අපි සතුන් ආරක්ෂා කරන්න ඕන? Give 2 reasons. හේතු දෙකක් කියන්න. එකක් ලෙත because they are living beings. ඒගොල්ලෝ පණ තියන අය. ඒගොල්ලන්ට පණ තියන අය. They also have the right of the living. Correct. They also. They are a part of the environment. Correct. They also have the right of living. ඒගොල්ලන්ට ජීවත් වීමේ අයිතිය තියෙනවා. එකක් අනිත් එක කිව්වා මට හුණා කියනවා they are a part of environment. They are a part of environment. මෙතන මුලට because දැම්මම කමක් නැහැ. Because they also have මුලට because කියනවට කමක් නැහැ. මෙතන simple වෙනවා එතකොට because කියලා ලියවට කමක්. Because they also have the right of living, because they are a part of environment. Hari. Again, do you like zebras or zebra? කැමතිද කියලා අහනවා. Give reasons. කැමති නම් හේතු කියන්න කියලා කියනවා. ඒ අර වගේම ඔයාටත් බලලා තවත් ටිකක් කරුණු ඉන්ටර්නෙට් එකකින් හොයලා බලලා හේතු දෙකක් තුනක් එකතු කරලා ලියුවට කමක් නැහැ. ඒක ඔයාලා හිතලා කරන්න. ඊට පස්සේ 11 section number 11 වල තියෙන්නේ write a paragraph about zebras using your own words. ඔබේම වචන භාවිතා කරලා zebra ගැන paragraph එකක් ලියන්න. මම මේ අවුරුද්දේ මුලදී ඔයාලට දුන්න අර first unit එකේ ඇති පිටිපස්සේ මේ my favorite animals එම ගැන මම models වගේක් දීලා ඇති. අන්න ඒ model එකක් එහෙම ඔයාට අරගෙන ඒ ගැන හිතලා
මේ වගේ ලියන්න පුළුවන් මෙන්න මේ ටියුට් එකේ මේ ටියුට් එකේ තියෙනවා SS වගේක් my best friend, my school, my hobby, my pet, my favorite person, my village කියලා. හරි? යන්නේ ඒකේ ඔව් සර් you can do that. අනික මේකෙත් තියෙනවා මේ සීබ්‍රා ගැන ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඔබට ඉන්ටර්නෙට් එකෙන් තව ටිකක් සර්ච් කරන්නත් පුළුවන් සීබ්‍රා ගැන. ඉතින් හොයලා අපි අර ස්පීච් කරනකොට එහෙම හදාගන්න ස්පීච් එක. ඒ විදිහට පොඩි පැරග්‍රාෆ් එකක් හදාගන්න. හරි අපි මේක ස්පීච් එක මොකද්ද? ඔව් අපේ ස්පීච් එක මොකක්ද කියලා මට මතක නැහැ අතටම. මොකද්ද කිව්වේ කියලා අනිත් එකෙන් අපි අහමු. අලුත් අවුරුද්දනේ සර්. New Year festival. වීඩියෝ ඔන් කරලා කරන්න තියෙන New Year festival නේ. right. ඒක Friday දිගටම Friday spoken යා. right. ඊළඟට අපි එමු activity 7. Think about an animal you like or like. Find more information about it. Collect pictures. Present them in a booklet. ඒකත් ඉතින් ඔයාලට කරන්න තියෙන වැඩක්. ඔයාලට කරලා මට ෆොටෝස් දාන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. Think about an animal. සතෙක් ගැන හිතන්න. දැන් අපි හිතමු lion කියලා. ඔයාලා කැමති නම්. ඔයාලා ඔක්කොමලා කැමති සතෙක් කියලා කියන්නේ. Find more information. තව තොරතුරු හොයන්න. අපි හිතමු lion කියලා. 8. Collect pictures. පින්තූර එකතු කරගන්න යාගේ. එක එක විලාසයෙන් එක එක ආකාරයේ ඉන්න pictures. Female එක male එක කෙනා kids ලගේ cubs ලගේ single නම් cubs ලා වගේ ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ photos ටික එකතු කරගෙන present them in a booklet. ඒවා booklet කියන්නේ පොඩි පොත් පිංචක්. ඔයාලට හදන්න පුළුවන්. The lion, my favorite animal කියලා අරගෙන heading එක වගේ අරගෙන lion එක picture එකක් දාලා ඇතුල් පැත්තේ එයා ගැන විස්තරයක් ලියනවා. අපි හිතමු A4 එකක් දෙකට දැම්මා කියලා. හරි? ඒ වගේ front page එක විදිහට අරගෙන lion එක picture එකක් හරි ඇඳලා හරි කමක් නැහැ. හරිද? ඇඳලා හරි කමක් නැහැ. ඊට පස්සේ ඇතුල් පැත්තේ යාගේ ස්ටෝරි එක නැත්නම් lion ගැන විස්තරයක් ලියන්න. ලියලා ඔව් ලියලා pictures ටිකක් එකතු කරන්න female male cubs ඒ වගේ එකතු කරලා දාන්න. yes ඊතරම drop වෙනවා signal අවුලක් වෙන්නේ හරි. හරි දැන් අපි මෙන්න මෙතෙන්ට එමු. activity 8 කියලා තියෙනවා listen to the news item and complete the grid. හරි අපි ඒකේ listening එකට හුඟක් දෙනවා listening එක පොඩ්ඩක් හොයාගන්න ඕන. මම මේක හොයාගන්නකම් ඔයාලට පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න. මේක බලමු. අපි 8 එක කරමු. listening එක මම හොයනවාට දාන්න අහන්න. ඒත් අපි මෙන්න මෙතෙන්ට ගිහිල්ලා එමු. animals and their young. සත්තු සහ ඔවුන්ගේ තරුණ අය නැත්නම් පොඩි අය කවුද කියලා අපි බලමු. right? කව් කියන්නේ එළදෙනනේ. එතකොට එයාගේ young animal කවුද? Who's the young animal? ඔය ඉස්සරහින් තියෙන්නේ. Madam, sir මොකද ගියේ පැහැදිලි ඇහුනේ නැහැ. දැන් අපි ඉත තියෙන ඊළඟ activity දැන් අපි activity 8 එක listening activity එකක් විතර තියෙන එක මම listening හොයලා වට දාන්නම්. අපි ඊට පහළ කොටසට මේ ඇවිල්ලා මෙන්න මෙතෙන්ට මම ඇවිල්ලා ඉන්නේ animals and their young. සත්තු සහ ඒගොල්ලන්ගේ බාල නැත්නම් තරුණ අයගේ මේ නම් මොනවද කියන එක. හරි? cow, calf. එළදෙන එයාගේ තරුණ එක්කෙනා කවුද? වසු පැටියා. cow, calf. ඊළඟට බලන්න dog. Puppy. කවුද යාගේ බේබි එක්කෙනා කවුද? young animal. බලු පැටියා. බලු පැටියා. puppy. giraffe. Calf. calf කියලා ඉගන්නේ giraffe ගේ baby giraffe. tiger. Cub. cub කියලා ගන්නවා. පොටි පැටියා. camel එයාට calf කියලා ගන්නවා. ඔව්.
හිරවෙයි මොකද ඒ සද්දයක් නේ මයික් ඔෆ් කරගන්න. ඔර හිර වෙයි කියනවා. හිර වෙයි කියන්නේ මොකද්ද? කවුනද කවුරු නෙවිලා? ආ? හරි. camel calf fox දැන් නරියාගේ නරි පැටියට මොකද්ද කියන්නේ? pup කියලා. pup කියලා. ඔව් මේවා ටිකක් අර මතක හිටින්න අඩුයි මොකද අපි නිතර භාවිතා කරන්නේ නැති නිසා. ඒ නිසා තමයි මම මේ කොටස වට කරන්නේ අතට. මතක තියාගන්න වෙනවා සමහර ප්‍රශ්න වලටත් එනවා මේ grade 6 last එකට ඒකයි. alligator hatching කියලා කියනවා මේ කිඹුල් පැටවු. එතකොට bat කියන්නේ වවුලනේ. bat ගේ small එක නා pup කියලා ඒත් use කරනවා කියන්නේ. bee කියන්නේ මීමැස්සනේ. මීමැස්සගේ අපි අර පිලවා කියන එක ලාවා කියනවා නේ. පිලවා. ලාවා. butterfly ගේ baby කෙනාට caterpillar. තලඹුවා. caterpillar. ඔව්. ඔව් දැන් අපිට දෙන්නේ මෙතන ඔයා activity 9 කරා මම අර listing activity වලට හොයනකම් activity 9 කරමු කට්ටියම. Here are the names of some animals and their babies. මෙතන තියෙනවා නම් සහ සත්තුන්ගේ බේබිලාගේ නම් ටිකත් එක තියෙනවා. match them කියලා කියනවා. බලන්න try කරන්න match කරන්න. dictionary ඒක පොතේ කරන්නේ. ඔව් activity book එකේ කරන්න. ලියලා කරන්න දැන්. ටග්ගල නම් ටික ලියලා මැච් කරන්න බලන්න. විනාඩි 5ක් වගේ ඇතුළත පුළුවන් මේක කරන්න. හරි මම හිතක රෙකෝඩින් ස්ටොප් කරනවා. ඒවා රෙකෝඩ් වෙන්න ඕනේ නෑනේ. හරි. ඔව් මෙන්න මේ රිඩල්ස් වලට අදාළ වචන හොයාගමු. පළවෙනි එකට ජැස්මින් කියලා ආවා. හරි. ඊළඟට it is a round round shape. මොකක්ද මේ ආන්සර් එකේ? Orange. නේද? orange එන්නේ. ඇයි? බලන්නකෝ it is a round fruit. Its color is its name. ඒක color එයාගේ නමලු ඒකේ color එක. හරිනේ? එතකොට it has segments inside එකේ ඇතුලේ තියෙනවා segments කියලා නිකන් අර ඉරිරු වගේ දේවල්. It seeds බීජ වලට කියනවා මේ pipes කියලා. It's source of vitamin B තියෙනවා. ඒ වගේ මොනවද තියෙන දේවල් සම්පත් නැත්නම් ඇතුලේ තියෙන දේවල්. ඊළඟට මොකද තව කියන්නේ විටමින් B තියෙනවා. ඊට ෆයිබර් තියෙනවා කෙඳි. It helps to have good health. ඒක උදව් වෙනවා. හොඳ සෞඛ්‍යයක් තියාගන්න good health එකකට උදව් වෙනවා. right. ඊළඟට තව මොනවද කියන්නේ? We can make a delicious drink. රසවත් drink එකක් හදා ගන්න පුළුවන්ලු. අපිට ඒකෙන්. රසවත් drink එකක් හදන්න පුළුවන්ලු. ආයි මොකද කියන්නේ? It's sweet and sour. ඒක ටිකක් පැහින රසක් තියෙනවා. sour කියන්නේ ඇමුල් ගතියක් තියෙනවා. Its name starts with O. ඒකේ නම ආරම්භ වෙන්නේ O අකුරෙන්. හරි? එතකොට what is it මොකක්ද අපෙන් ඒක අහන මොකක්ද කියලා. Orange. එහෙනම් ඒකේ ආන්සර් එක orange. පාට ලියන්න පුළුවන් O R A N G නේ. Jasmine J A S M I N E Jasmine. ලියන්න ඕනද? නෑ නේද? ඕනේ නේ. ආයෙත් මම try කරන්නේ Jasmine. ඊළඟට orange හරියනේ දන්නවා. ඊට පස්සේ C අකුර බලන්න. what is it? It is the palm tree එකක්. palm tree කියලා කියන්නේ තාල වර්ගයේ ගසක් නේද? එතකොට each part of the tree is very useful. each කියන්නේ සෑම කොටසක්ම ගහේ හරි වැදගත්. වටිනවා. ප්‍රයෝජනවත්. useful කියන්නේ ප්‍රයෝජනවත්. We make oil from its fruit. අපි ඒකෙන් oil හදනවා. තෙල් හදා ගන්නවා.
ඒකේ ඵලදායි ඵලතුරෙන් fruit එකෙන්. We get treacle and toddy. Treacle කියන්නේ අපි අර ඒකේ පැණි ගන්න පැණි වලට අපි කියන්නේ treacle. හරි? and toddy. Toddy කියන්නේ රා. toddy කියන්නේ රා. පැණි ගන්නවා අපි ඒක රා ගන්නවා. From its flower එකේ මලෙන්. It leaves are used to thatch houses. Thatch කියන්නේ සෙවිලි කරන්න. ඒකේ අතු ගන්නවා ගෙවල් සෙවිලි කරන්න කියලා කියන්නේ. සෙවිලි කරනවා thatch. Is trunk කියන්නේ කඳ. ඒ කඳ භාවිතා කරනවා built houses ගෙවල් හදන්න. We make ropes කියන්නේ ලණු ඈ. දන්නේ නැතුව චල ලියා ගන්න. ලණු. Right, brooms කොසු. කොසු කියන්නේ දන්නවනේ. rugs පාපිසි වල rugs කියලා කියනවා. ඒකේ ලණු ගන්නවා අපි හදනවා කොසු හදනවා පාපිසි හදන using husk of husk කියන්නේ ලෙල්. What is husk? ලෙල්. coconut husk කිව්වොත් පොල් ලෙල්. පොල් ලෙලට කියන්නේ coconut husk කියලා. එතකොට පොල් කට්ටට කියනවා coconut shell කියලා. SHELL shell කට්ට. coconut shell of this fruit. It has a shell inside. කට්ටක් තියෙන ඇතුලේ. We make spoons. අපි ඒ කට්ටෙන් මොකද කරන්නේ? spoons හදනවා හැඳි. The name of this tree start with C. අකුර පටන් ගන්න අකුර C. What is it? Coconut tree. Coconut tree. COCONUT. Coconut tree. Last one. I am a vegetable. මම එළවලුවක්. I am round and red in color. මම රතු පාටයි. රවුම් මම එක පැත්තේ රවුම් අනිත් පැත්තේ රතු පාටයි මම. I come in different size. මම එක එක size එකෙන් එනවා. I am in green color when I am young. මම කොළ පාට තමයි ඉන්නේ මම තරුණ කාලේ. I am used in salads. මාව භාවිතා කරනවා salad වලට. sauce හදන්න ගන්නවා. drinks පානයක් විදිහට මාව ගන්නවා පාවිච්චි කරනවා. I have small seed මල් ළඟ පොඩි බීජ තියෙනවා and a thin skin බොහොම සිහින් සමක් තියෙන. skin කියන්නේ හැම. I give you vitamin C and A. What am I? මම කවුද? Tomato. Right. ඔන්න අපි රීඩ් එක කරා. Right. දැන් මෙන්න මේ affixes ටික වැදගත් වෙනවා අපිට. හරි එතකොට පාඩම ඉවරයි. අපිට පුළුවන් අවසානිකට එන්න එතනින්. හරි මේ ටික වැදගත් වෙනවා. affixes කියන එකයි මේ අවසාන දක්වා වැදගත් වෙන්නේ. මේවා අපිට අපි දැනගන්න ඕන ග්‍රැමර් කොටසක්. නමුත් අපි මේවා දැනට ඉගෙන ගන්නේ activity book එකේ තමයි කරන්නේ. හොඳට අහගන්න මම දැන් පැහැදිලි කිරීමක් කරනවා. affixes කියන්නේ මොනවද කියලා. අපි මේවා හරහා ප්‍රශ්නට උත්තර ලියලා තියෙනවා. දැන් අපි ඒක පාඩමක් විදිහට අපි කතා කරමු. හරි? එහෙනම් හැමෝම හොඳට අහගන්න වෙන වැඩ පොඩ්ඩක් නවත්තලා. හරි? affixes කියන ඒවා භාවිතා වෙන්නේ මෙන්න මේවට. වචනයක මුලට එන අකුරු කොටස් තියෙනවා නේද? happy වලට අපි un කියලා මුලට දාපුවම unhappy වෙනවා. kind වලට මුලට දානවා un එතකොට unkind වෙනවා. legal එකට අපි ill දානවා මුලට එතකොට illegal වෙනවා. pure එකට අපි මුලට දානවා in එතකොට impure අපවිත්‍ර වෙනවා. පවිත්‍ර අපවිත්‍ර වෙනවා. මෙන්න මේ වගේ වචනයක මුලට එන අකුරු කොටස් වලට අපි කියනවා prefixes කියලා. මොනවද කියන්නේ? prefixes. බලන්න කියන්නේ. ඇයිනවද? මොනවද අපි ඒවට කියන්නේ? ඔව් කියන්නේ නැහැ නේද? prefixes. ඔව් වචනයක මුලට එන ඒවාට අපි කියනවා prefixes. ඔන්න මතක තියාගන්න ලේසි. කැඩි කැඩි ඇහෙන්නේ. හොඳට සිග්නල් තියෙනවානේ. මොකද යවුල? කැඩි කැඩි ඇහෙන්නේ නැහැ නේද? එහෙනම් එයාගේ සිග්නල් අවුලක්. ඔක්කොටම කැඩි කැඩි ඇහෙනවා නම් මගේ අවුලක්. හරි. එතකොට වචනයක මුලට එන අකුරු කොටස් වලට අපි prefixes කියලා කියනවා. ඒ වගේම
වචනයක අගට එන කොටස් තියනව නේද? ඒ කියන්නේ happy එකට happily කියලා එනවා අගට. ly happily. හරි. එතකොට තව ගත්තොත් full fully good හොඳ goodness හොඳ බව happy සතුටු happiness කියලා අගට ගන්න පුළුවන්. මේ අගට එන ඒවාට අපි කියනවා suffixes කියලා. මුලට එන අකුරු කොටස් වලට prefixes කියලා කියනවා. අගට එකතු වෙන අකුරු කොටස් වලට suffixes කියලා කියනවා. පොඩ්ඩක් තේරුණාද දැන්? මුලට එන අකුරු කොටස් වලට අපි මොනවා කියලාද කියන්නේ? කො දැන් මතක නැද්ද? prefixes. prefix. prefixes. ඔය පැත්තක පොඩ්ඩක් ලියා ගන්න එන උතද? prefixes. ලියා ගන්න. ලියන්නද? ඔව් ලියා ගන්න. prefixes කියලා ලියා ගන්න මම කියන්න. prefixes. ඒකට ලියා ගන්න වචනයක මුලට යෙදෙන අකුරු කොටස් කියලා. වචනයක මුලට යෙදෙන අකුරු කොටස් prefixes නම් වේ. වචනයක මුලට යෙදෙන අකුරු කොටස් prefixes නම් වේ. ලියවද? No sir. වචනයක මුලට යෙදෙන අකුරු කොටස් prefixes නම් වේ. අය කියන්නේ මේවා දැනගෙන ඉන්න එක ඉවර හොඳයි කොහොමද? දැනුවත් වෙන එක වැදගත් වෙන්නේ. වචනයක මුලට යෙදෙන අකුරු කොටස් prefixes නම් වේ. හරි. ඒක ලිව්වා නම් යටින් ලියා ගන්නවා suffixes කියලා. හරිද? දැන් suffixes කියලා ලියා ගත්තද? කියන්න ළමයි ලියා ගත්තද suffixes කියලා ඊට පස්සේ? No. wait. prefixes කියන එක යටින් ලියුවා. වචනයක මුලට යෙදෙන අකුරු කොටස් prefixes නම් වේ. ඊට පස්සේ යටින් ලියනවා suffixes කියලා. Now dancer. දැන් ලියවද? හරිද? එහෙනම් දැන් suffixes කියන එක යටින් ලියා ගන්න. වචනයක අගට එකතු වෙන අකුරු කොටස් සඳහා කොටස් වචනයක අගට එකතු වෙන අකුරු කොටස් suffixes නම් වේ. යාර ප්‍රත්‍යය කියලා සිංහලෙන් කියන්නේ. prefixes කියන්නේ උපසර්ග. එහෙම ඉතර ඕනේ නැහැ. සිංහල ඉංග්‍රීසි වලින් මේක වැඩි ලියා ගන්න.
වචනයක අකුරු අගට එකතු වෙන කොටස් suffixes නම් වේ. එච්චරයි. වචනයක මුලට එන අකුරු කොටස් වලට අපි කියනවා prefixes කියලා. වචනයක අගට එකතු වෙන අකුරු කොටස් වලට අපි කියනවා suffixes කියලා. Prefixes and suffixes. ප්‍රත්‍ය සහ උපසර්ග. Excuse me sir. ඔව්. why? එතකොට sir අය උදව් කරන්නේ නැද්ද? ඒකේ ඉන්නේ desi work නේ. ඒකේ එතකොට අන්තිම වාක්‍යයද ලියන්න ඕනේ work කියලාද? ඒක මෙහෙම. මොකද ඒක ගත්තේ කොහෙටද? නෑ සර් දැන් වාක්‍යයක් දීලා ඒකේ ඒ වචනේ එක අකුරද නැත්නම් ඒ වාක්‍යය අන්තිම එකද? වචන නෙමෙයි මේ අකුරු කොටස්. ඩෙස්කිපම වචනයක් විතර වෙලානේ තියෙන්නේ. ඒක නෙමෙයි. දැන් මේ ඊටපොකේ මේ මම කියන්න පැහැදිලි කරන්න. ඔය this im pull pulley ඒ වගේ ඈ. හරි ඒ ඩෙස් එක ගන්න එපා මෙතන. දැන් do එකකට අපි es එකතු කරනවා කියන්නේ ඒක ගන්න පුළුවන් suffix එකක් විදියට. හරිද? දැන් do කියන පදේ අගට එන es එක suffix එකක්. එකතු කරගත්ත එකක්. වාක්‍ය විතර ගන්න යන්න එපා. හරි. අහගන්න. දැන් හරිද මේ දෙක හරිද කියන්නේ ඉස්සෙල්ලා? Yes, sir. හරි. දැන් prefixes කියන්නේ වචනයක මුලට එන අකුරු කොටස්, වචනයක මුලට එන අකුරු කොටස්. අකුරක් දෙකක් වෙන්න පුළුවන්. අගට අකුරු 3-4ක් වෙන්නත් පුළුවන්. suffixes කියන වචනයක අගට එකතු වෙන ඒවා. මෙන්න මේ වර්ග දෙකටම තමයි කියන්නේ මොනවා කියලාද? affixes කියලා. ඔය තියෙන පාඩම මොකද්ද? affixes. හරි. මේ කොටස් දෙකට තමයි affixes කියන්නේ. දැන් පැහැදිලිද? දැන් මොනවද affixes කියන්නේ කියලා අහුවොත් මොනවද ඔයා කියන්නේ? බලන්න මොකද්ද හිතන උත්තරේ කියන්න බලන්න මට. වචනයක මුලට හෝ අගට එකතු වෙන අකුරු කොටස්. ඔය එක තමයි. එහෙම ගත්තා නම් ඉවරයි. වචනයක මුලට හෝ අගට එකතු වෙන අකුරු කොටස්. එච්චරයි. හරි. එකතු කරන ලද අකුරු කොටස් වලට තමයි අපි ඔය affixes කියලා කියන්නේ. affixes කොටස් වර්ග දෙකයි prefixes and suffixes කියලා. prefixes කියන්නේ පෙරට එන අකුරු කොටස් මතක තියාගන්න ලේසි. පෙර කියන වචනේ මතක තියාගත්තම prefixes අගට එකතු වෙනවට suffixes කියලා කියනවා. පැහැදිලිද? එච්චරයි දැනට ඔලුවට ගන්න ඕනේ. තේරුණාද? තේරුණා. හරි. දැන් අහගන්නකෝ. ඕන අහගන්න. ඊළඟට අපි කියනවා මෙන්න මෙතන the word class and or the meaning of the words are changed by adding affixes. දැන් ඔයාලට මම පළවෙනි පාඩම විදිහට දෙවෙනි පාඩම විදිහට ඉගෙනුවා grammar lesson එකක් විදිහට parts of the speech කියලා. වචන වර්ගීකරණය. හොඳට අහගන්න. noun, verbs, prepositions, conjunctions, adjectives, adverb, interjections. ඔයගේ 8ක් ඉගෙනුවා. noun එකක් කියන්නේ මතකනේ නාම පදයක්. pronoun කියන්නේ සර්වනාම පද, verbs ක්‍රියාපද, prepositions නිපාත පද, adjectives නාම විශේෂණ, adverbs ක්‍රියා විශේෂණ, interjections විශ්වයාර්ථ පද. ඒවට අපි කියනවා word classes කියලා. වචන වර්ග. දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? the word class and the meaning of words are changed by adding affixes. ඒ කියන්නේ වචන වර්ගයක් වෙනස් වෙන්න පුළුවන්, තේරුමත් වෙනස් වෙන්න පුළුවන්. මොනවා කරපුවාමද? affixes එකතු වුනහම, ඒ කියන්නේ prefix හරි suffix හරි එකතු වුනහම වචන වර්ගය noun එක verb වෙන්න පුළුවන්, හරි verb එක noun වෙන්න පුළුවන්, adjective එක adverb වෙන්න පුළුවන්. හරි? adjective එකක් noun වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වචන වර්ග වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් තේරුමත් වෙනස් වෙනවාලු. ඒ කියන එක තේරුණාද? Can you understand? Yes, sir, understood. Right. Good. එහෙනම් මෙන්න මේවා තමයි ඔය suffix affixes විදිහට ගන්න මේ තියෙන්නේ. මුලට අන්‍ය දෙනවා.
අගට වගේ සාමාන්‍යයෙන් full යෙදෙනවා. අගට less යෙදෙනවා. this මුලට එනවා ගොඩක් වෙලාවට. this කියන පදේ මුලට ඒ කියන්නේ prefix එකක්. ඉලි කියන පදේ suffix එකක් අගට යෙදෙන්නේ. ness කියන එකත් අගට යෙදෙන්නේ suffix එකක් විදියට. fully කියන එකත් අගට එන්නේ ඒක suffix. re කියන එක prefix එකක් ඒක මුලට යෙදෙන්නේ. හරි. එතකොට අපි මේ පොදුවේ මෙන්න මේවට කියනවා affixes කියලා. ඔන්න පොදුවේ තියෙන affixes. හරි. affixes දාපුවම වචන වර්ගය වෙනස් වෙන්න පුළුවන්. ඒ වචනේ තේරුම වෙනස් වෙන්න පුළුවන්. Let's see now. A. පළවෙනි කොටස. The meaning of the word is change. වචනේ අර්ථය වෙනස් වෙනවා. But the word class is same. නමුත් වචන වර්ගය එක සමානයි. වෙනස් වෙන්නේ. එහෙම අවස්ථා තියෙනවා. වචනේ තේරුම වෙනස් වෙනවා. හැබැයි වචන වර්ගය වෙනස් වෙන්නේ නැහැ. adjective නම් adjectiveමයි. බලමු අපි මේ වචන කීපයක්. මේ බලන්න. happy. happy කියන්නේ adjective එකක්. ඒක මුලට අන් දාපුවාම unhappy අසතුටු. හැබැයි ඒත් adjectiveමයි. දැන් තේරුම වෙනස් වුණා නේද? කො ආන්සර් කරන්නේ නැහැ. Yes, sir. happy කියන්නේ මොකක්ද තේරුම happy? Happy is අසතුටු. unhappy වුණාම මොකද වෙන්නේ? asatutu. එතකොට දැන් තේරුම වෙනස් වුණා නේද? තේරුම වෙනස් වුණා නේද? Yes, sir. right. එහෙනම් ඔන්න meaning එක වෙනස් වෙනවා. හැබැයි බලන්න word class එක වචන පන්තිය, වචන වර්ගය. happy කියන්නේ adjective, unhappy කියන්නේ adjective. එහෙනම් පළවෙනි අවස්ථාවේ අපිට පේනවා වචන වර්ගය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි තේරුම වෙනස් වෙනවා. අපි මේ අවස්ථාවට දාන දැන් බලන්න. kind කරුණාවන්ත මුලට un දාපුවාම un කියන prefix එක දාපුවාම මොකද වෙන්නේ? unkind. What is the meaning? Akarunika. අකාරුණික. common කියන්නේ පොදු, uncommon සාමාන්‍ය. common කියන්නේ පොදු, සාමාන්‍ය කියන තේරුම තියෙනවා. සාමාන්‍ය uncommon උනා මොකක්ද තේරුම? සමාන. අසාමාන්‍ය. lucky වාසනාවන්ත අවාසනාවන්ත. unlucky අවාසනාවන්ත. true සත්‍ය මුලට දානවා untrue Asatya. අසත්‍ය. අසත්‍ය. usual පුරුදු නැත්නම් සාමාන්‍ය unusual නුපුරුදු. නුපුරුදු නැත්නම් අසාමාන්‍ය. වචන පන්ති වෙනස් වෙලා නැහැ තේරුම වෙනස් වුණා. මෙතනත් එහෙමයි honest අවංක. Honest. this කියන prefix එක දානවා මුලට එනවා prefixes නේ. dishonest දැන් මොකද වෙන්නේ? අවංක අවංක කො සිස්සත් ලියුව නේද? අවංක Wanka. වංක loyal නීතිගරුක disloyal නීති විරෝධී obedient කීකරු disobedient අකීකරු. Akikaru. respectful ගෞරවනීය ගරු කරන අගෞරවනීය. අගෞරවනීය disrespectful agreeable එකඟ වෙන සුළු ලෙස එකඟ වෙන සුළු disagreeable Ekaka novana. එකඟ නොවන සුළු කියන්නේ විරුද්ධ වෙන සුළු නේ විරුද්ධ වෙන සුළු connected සම්බන්ධ disconnected අසම්බන්ධ. නෑ. සම්බන්ධ නැත්නම් විසන්ධි සම්බන්ධ විසන්ධි නේද සම්බන්ධ හරි දැන් බලමු ක්‍රියාපද තියෙනවා opposite වෙනවා වචනේ තේ opposite වෙනවා විරුද්ධ වෙනවා හරි do මුලට දානවා un කියන suffix prefix එක undo අඬු. ඔව් ආපහු කරනවා කියන එක tie අඬු. do undo කරනවා නොකරනවා කියන එක නේද tie කියන්නේ ගැට ගන්නවා untie අන්ටයි. oh what is the meaning untie ලිහනවා ලිහනවා button බොත්තම් දානවා unbutton බොත්තම් ගලවනවා. un කියන එක Bottam use
ඔව් use කියන්නේ භාවිතා කරනවා අපි re කියන prefix එක මුලට දානවා. reuse. භාවිතා නොකරනවා. ඔව්. භාවිතා කරනවා. නෑ නැවත භාවිතා කරනවා. use භාවිතා කරනවා reuse කියන්නේ ආයි භාවිතා කරනවා. මතකද recycle recycle භාවිතා කරනවා. නැවත භාවිතා කරනවා. නැවත භාවිතා කරනවා. write ලියනවා rewrite. නැවත ලියනවා. නැවත ලියනවා. නැවත ලියනවා. ඔව් opposite එකනේ කරන්නේ. play සෙල්ලම් කරනවා replay. නැවත නැවත සෙල්ලම් සෙල්ලම් කරනවා. නැවත සෙල්ලම් කරනවා නැත්නම් දැන් වීඩියෝ එකක් එහෙම ගත්තාම replay කරනවා ආයෙ play කරනවා ආයෙ දානවා. start ආරම්භ කරනවා restart. නැවත ආරම්භ කරනවා. ඔව්. දැන් අපි ඒ වචන ටිකට දිගටම දැම්මේ මොනවද අපි? prefixes දැම්මේ suffixes දාලා තියෙන්නේ. prefixes. ඔව් prefixes තමයි දාලා තියෙන්නේ. දැන් ඊළඟට අපි එනවා B කොටසට the word class and or the meaning of the words are changed. දැන් අගට එකතු වෙන්න යන්නේ කොටස්. අපි ඒවට suffixes කියලානේ කියන්නේ. එතකොට the word class and or the meaning වචන වර්ගයක් වෙනස් වෙනවා. තේරුමත් වෙනස් වෙනවා මේ. word class එකක් වෙනස් වෙනවා, meaning එකක් change වෙනවා. බලමු දැන්. ක්‍රියා කියන්නේ verb එක. හරිද? ක්‍රියාපදය. ක්‍රියා කියන්නේ ප්‍රවේශම් වෙනවා. දැන් මේකේ අගට less කියන suffix එක දාන්න. දැන් මොකද වෙන්නේ? careless කියපුවම අපරීක්ෂාකාරී ක්‍රියා ප්‍රවේශම් වෙනවා. careless අපරීක්ෂාකාරී. දැන් ක්‍රියා කියන්නේ verb එක careless වුණා මොකද වෙන්නේ? adjective වෙලා මේ උඩ දාලා තියෙන්නේ. මේ පැත්ත verb වෙනවා මේ පැත්ත adjective වෙලා. එතකොට වචන වර්ගයක් වෙනස් වෙනවා. තේරුමත් වෙනස් වෙනවා. එහෙනම් affixes ආවට පස්සේ මොකද වෙන්නේ? සමහර ඒ වගේ වචනත් වෙනස් වෙනවා, තේරුමත් වෙනස් වෙනවා. harm හිංසා කරනවා. harmless කියන්නේ මොකක්ද? harmless හිංසා කරනවා. හිංසාවක් නැතිනේ අවිහිංසා. නේද? harmless. අහිංසා ඔව්. cheer ප්‍රීතිගෝසා කරනවා. cheerful කියන්නේ ප්‍රීතිගෝසා කරන, ප්‍රීතිගෝසාකාරී නේද? කරන. cheerless කියන්නේ ප්‍රීතිය නැති. ප්‍රීතිය නැති. color කියන්නේ පාට කරනවා. colorful කියන්නේ වර්ණවත්. නැත්නම් colorless කියන්න පුළුවන්. colorless කියොත් මොකද වෙන්නේ? තේරුම. වර්ණයක් නැති. වර්ණයක් නැති. දැන් beauty කියන්නේ ලස්සන නාම පදය. full කියන පද එකතු වුණා මොකද වෙලා තියෙන්නේ? ලස්සනක් නැත. ලස්සන කියන තේරුම එන්නේ. beauty ලස්සන, beautiful ලස්සන. ලස්සන නැත. ලස්සන ඇති කියන එක. ලස්සනයි කියන එක. beauty කියන්නේ නාම පදේනේ ලස්සනකම. ලස්සන බව. beautiful වුණාම ලස්සන කියලා adjective එකේ. spoon කියන්නේ හැන්ද. spoonful කියන්නේ පිරුණු හැන්දක්. spoonful. අවසානයකට යන්. kind කරුණාවන්ත අගට ness කියන පදය ඇවිල්ලා suffix එකක් ඇවිල්ලා. kindness කරුණාවන්තකම. happy සතුටු happiness මොකක්ද තේරුම? What is it? What is the meaning of? Happy සතුටු, happiness සතුට. sad දුක් මුසු sadness කියන්නේ මොකක්ද කියලා? sadness. දුක් මුසු බව. ඔව්. quick ඉක්මන් quickness කියන්නේ ඉක්මන්කම. ඉක්මන්කම. උදාහරණයක් ලියා ගන්න. kindness කරුණාවන්ත kindness කියන්නේ කරුණාවන්තකම. happiness සතුට. sadness දුක් මුසුකම දුක් මුසු බව. quickness ඉක්මන්කම. need ක්‍රමානුකූල neatness කියන්නේ ක්‍රමානුකූල බව. හරි. activity 11 තියෙනවා කරන්න. activity 11 match the words with their opposites. මේ වගේ විරුද්ධ පදෙත් එක්ක match කරන්න කියලා කියනවා. බලමු කරලා එක විනාඩි 2කින් 3.
ඊළ කරන්න බෑ ඉක්මනට. Write and do it. Right. Match the words active relevant කරන්නේ match the words with their opposites. ඒ වගේ විරුද්ධ පදිත් එක match කරන්න කියන්නේ. Kind, what is the meaning? Kind. Who match it? Unkind. Unkind. Yes, unkind. Kind, unkind. Obey කීකරු වෙනවා. Obey කියන්නේ කීකරු වෙනවා verb එක. Disobey. ඔවා කීකරු වෙනවා disobey. Agree එකඟ වෙනවා. එහෙනම් විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනවා disagree. ඔව්. Happy සතුටු නම් Unhappy. unhappy. unhappy සතුටු. Lucky වාසනාවන්ත නම් Unlucky. unlucky අවාසනාවන්ත. tie ගැට ගන්නවා නම් ලියනකොට මොකද්ද කියන්නේ? untie. කරනවා undo අහපව කරනවා මොකද්ද? undo. untie. undo. ඊළඟට tie untie do undo. Right. හරි. මෙන්න මේ accurate 2 එකත් අපි අවසන් කරමු එහෙනම්. මෙතෙන් දෙන්න. ඊට පාලක කරන්න බලන්න. Fill in the blanks with the correct word. ඉස්තන් පුරවන්න නිවැරදි වචනත් වලින් වචන දාලා. Fill in the blanks with the correct word. Honest, hardworking, cheerful, colorful, unkind. Do it. sir. Yes. ඔය දීලා තියෙන වාක්‍ය ටිකේ සිංහල තේරුම කියන්න. Honest කියන්නේ මොකක්ද? කට්ටිය දන්නවද honest? අවංක. අවංක. Right. අවංක. එතකොට hard working කියන්නේ මොකක්ද? What is the meaning of hard working? මහන්සි වී වැඩ කරන. මහන්සි වැඩ. honest අවංක hard working මහන්සියෙන් වැඩ කරන cheerful ප්‍රීතිගෝසා කරන. ප්‍රීතිගෝසා කරන. ඔව්. colorful කියවනේ. වර්ණවත්. unkind. unkind අකාරුණික. හරි. අකාරුණික. දැන් කරලා බලන්න.
Shall we do it? Yes. Your picture is. Yes, sir. Your picture is. කොහමද? වගේ පින්තූරේ නම්. Colorful. Colorful. Colourful ගන්න පුළුවන් නේද? Right. Your picture is colorful. තමනක් තියෙන බලමු. වෙනස් වෙනවා නම් අපි බලමු ඊළඟට. පාරමී is and මොන girl කෙනෙක්ද යා? Honest. Honest right. Honest girl. බලමු අරගෙන honest එක දාලා ඊළඟ වචන ටිකක් බලලා ඉමු ඈ. Raja is the first. He is hard working. එයා මහන්සිය වැඩ කරනවානේ. He is hard working. Nurses are kind. ඒගොල්ලෝ කරුණාවන්තයි. Is she kind or Unkind. unkind? Correct. Lavanya has a smile in her face. She is cheerful. ප්‍රේතිමස් කරනවා නේද? ප්‍රේතිමා. හරි. එහෙනම් අපි ඊළඟට අවසානයකට යන්. මෙතෙන්ට එන්න. Write opposites of these words. මේ වචන ටිකේ opposite words තියන්න බලන්න. හරි. ඊළඟ දෙකෙන් ලියන්න. හරි. Finish, sir. Finish. Right. එහෙනම් අපි මේක කියන්න බලන්න. Write opposite of these words. මේ වචන වල opposite words ලියන්නලු අපිට. පළවෙනි එක තමයි common. මොකක්ද දෙන්න word එක? Common. Uncommon. Uncommon. Correct. Uncommon. මුලට un දාන්න වෙනවා.
order ඔකට මොකක්ද අපි දාන්නේ මුලට order Disorder. good disorder අපිලිවල this usual what can you use unusual දාන්න පුළුවන් usual unusual connect මොකද වෙන්නේ connect Disconnect. disconnect වෙනවා agree agree මොකද වෙන්නේ disagree වෙනවා agree oh disagree වෙනවා හරි right එතකොට අපිට අපි මේ lesson මේකේ වැදගත් කොටස් ටික අපි කතා කරගත්තා affixes and suffixes කියන එක මේක අපිට තව මෙන්න මේ listening කොටස තිබ්බා ඒක කරන්න ඕන අපි ඒක listening එක මම බලලා ඊළඟ දවසේ අපි දාගමු මට ඒක හොයාගන්න බැරි වුණා listening part එක right මෙන්න මේ කොටස මේක බලලා අපි කරමු ඒක ටිකක් හොයලා බලන්න right මේකේ අවසාන එකක් තියෙනවා මේ පොඩි game එකක් වගේ let's play a game කියලා තියෙන්නේ play a game with a friend using a dice and 2 buttons dice කියන දාදු කැටයක් වගේ එකක් අරන් බටන් දෙකක් අරගෙන වැඩේ මේක play කරන්න කියලා කියන්නේ start from A අකුරෙන් පටන් ගන්න හරි බලන්නකො කොහොමද කරන්න කියලා පොඩ්ඩක් ඒකත් බලාගෙන ඉන්න ඊළඟ දවසේ අපි listening එකයි මෙන්න මේ game එක මොකක්ද කියලා බලමු කට්ටිය පුළුවන් අය play කරලා බලන්න හරි දැන් මම ස්කූල් ටෙක්ස්ට් බුකින් අයින් වෙලා ග්‍රැමර් පැත්තේ මොනවද නවත්තලා තියෙන්නේ කියලා බලනවා. හරි ඒතකොට ස්කූල් ටෙක්ස්ට් බුකේ අපි ගොඩක් දේවල් අවසන් කරලා තියෙනවා. පොඩි කොටස් දෙකක් තියෙනවා බලන්න. හරි අපි තාම වැඩි වෙලා කතා කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඔන්ලයින් පැය එකමාරක් විතර කරපුවා ප්‍රමාණවත්. ඊට පස්සේ අපි ස්කෝප් එකකින් හම්බෙමු. ටිකක් දැන් ටයර්ඩ් ඇතිනේ. එක දිගට අපි කරගෙන ගියා. මට කියන්න මේ ග්‍රැමර් එකයි අපි නවත්තලා තියෙන්නේ කොතනද ග්‍රැමර් ලෙසන් එකේ. ග්‍රැමර් වල. මම ප්‍රැක්ටිස් පේපර් එකක් වගේ ගොඩක් වෙලාවට PDF එකක් එවන්න පුළුවන් ඔයාලට මම බලලා එකක් එවන්නම් රිවිෂන් එකක් වගේ Subject. You have to verb object rest. subject will have to අපි models වලින් නවත්තලා තියෙන්නේ නේද models ටික ඔක්කොම කරාද can could should ඒ ටික ඔක්කොම කරාද නැත්නම් have to has to will have to කරානේ ඔව් අපි වල grammar revision එකකුත් එතකොට මේ කරපු grade 6 වල පාඩම් වලට සම්බන්ධ revision ටිකකුත් මේ ඉදිරි සති තුනේදී කරනවා ඉරිදාට. හරි. ඒවට අදාළ paper එකක් වගේ මම එවන්නම් PDF එකක් විදියට. ඒක print කරලා ඒකට උත්තර ලියාන double සතියේ සූදානම් වෙන්න. හරි. අපි එහෙනම් class එක මෙතනින් නවත්තනවා. අදට ඇති grade 6 වලට අදාළ units එක අපි අවසන් කරලා තියෙනවා. අර පොඩි listening එකයි අර game එකයි. එතන අපි ඒක next week බලමු. Okay. Right?